ආයිබෝවන් දයා බරදු ආදරවනි ඔන්ලයින් එඩියුකේෂන් SL YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ සිසුන් ඇලුම් කරන අප සාමාන්‍ය පෙළ විභාගයේදී බොහෝ දරුවන් ප්‍රථමයෙන් තෝරා ගන්න ගැටලුවක් හා සම්බන්ධ කාරණා කිහිපයක්. ඔබ දන්නවා අපි දන්නවා අපේ අපේ සාමාන්‍ය පෙළ විභාගයට නිර්මාණ කියන පාඩම ගැටලුවක් අපිට හම්බ වෙනවා. බොහෝ දරුවෝ මේකට ඇලුම් කරනවා. මේක ඉතාමත්ම පහසුවෙන් ලකුණු ලබා ගත හැකි ගැටලුවක්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිර්මාණ කියන ගැටලුවක් අපිට ලැබෙන්න පුළුවන් මොන මොන කොටස්ද කියන එක ඔබට ඉතාමත්ම සරලව සාරාංශගත කරලා ඔබට ඉදිරිපත් කරන්න. මම දැන් මේක ඔබට නැවත නැරඹීම තුලින් ඔබට මේක මේ වීඩියෝ එක ඔබට 3-4 පාරක් කරන ආරම්භලා ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකකින් අපිට ඉදිරිපත් කරනවා පහුගිය ප්‍රශ්න පත්‍රයක ගැටලු කිහිපයක් අරගෙන මේ අපි අද ඉගෙන ගන්න කොටස ප්‍රායෝගිකව කොහොමද විභාගයේදී ඔබට ලබා දෙන්න තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා. ඉතින් අපි ආරම්භ කරමු. මේ නිර්මාණ කියන ගැටලුවට පිළිතුරු සපයන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබට මුලින්ම තිබිය යුතුයි මේ නිර්මාණය කොහොමද රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියන එක. රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනකොට සමහර දරුවන් කරන වැරද්දක් තමයි රූල තියලා අඩ රූල තියලා නිකන් රේඛාවක් හදනවා. මේ නිර්මාණවලදී ඔබ නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න සියලුම රේඛාවන් ඡාපයන් ඒ සියලු දේ ඒ නිර්මාණය තුළ තිබිය යුතුයි. සමහර දරුවන් සෙන්ටිමීටර් 6ක රේඛාවක් නිර්මාණය කරන්න කිව්වම රූල තියලා හරියටම සෙන්ටිමීටර් 6ක් ගන්නවා. මේ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කිව්වම ඔබ නිර්මාණය කළ යුතුයි. අපි බලමු පළමුවම කොහොමද සෙන්ටිමීටර් 6ක රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්නේ කියන එක. ඔබ මුලින්ම කළ යුත්තේ ඔබගේ අඩ රූල තියලා ඔබ රේඛාවක් ඇඳ ගන්න. ඉන්පසු ඔබ කව කටුවට ඔබගේ අඩ රූලේ එකේ සහ බිඳුවත් 6 අතර තියලා ඔබ හරියටම සෙන්ටිමීටර් 6ක පරතරේ ඔබගේ කව කටුව ලබා ගන්න. ඉන් අනතුරු ඔබ මේ රේඛාව මත කව කටුව තිබලා මේ පැත්තෙන් ඡාපයක් කපන්න. ඉන් අනතුරු කව කටුවේ තුඩ මෙතන තිබලා තබලා මෙතන කපන්න. දැන් එතකොට මෙන්න මේ දිග සෙන්ටිමීටර් 6ක් වෙනවා. මේක AB නම් ඔබ AB කියලා නම් කළ යුතුමයි. ඔබට කියනවා AB දිග සෙන්ටිමීටර් 6ක් වන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. එතකොට ඔබ අනිවාර්යයෙන් මෙන්න මේ ආකාරයට රේඛා ඛණ්ඩය නිර්මාණය කළ යුතුයි. මේකේ දිග සඳහන් කළ යුතුයි. AB කියලා නම් කළ යුතුයි. ඔබ ඔබේ විභාග ගැටලුවේ පළමුවම නිර්මාණය කරන අවශ්‍ය මේක නම් ඔබ මේක පමණක් කරලා තිබ්බත් ඔබට ලකුණක් හම්බ වෙනවා. හැබැයි ඔබ මේ දිග සහ නම් කරලා නොතිබුණොත් ඒකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට ඔබ දැනගත යුතුයි කොහොමද මේ සමාන්තර මේ AB කියන රේඛාවට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියනවා. ඒ දීලා තියෙන ලක්ෂයක් හරහා ඔබට ගැටලුවේදී හම්බ වෙන්නේ මෙන්න මේ AB කියන රේඛාවට සමාන්තර වන්නා වූද C ලක්ෂය හරහා යන්නා වූද සමාන්තර රේඛාව නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි මේ වගේ ලක්ෂයක් ගමු. අපි හිතමු මෙන්න මේ ලක්ෂයේ C කියලා ගමු. මෙන්න මේ C හරහා මෙන්න මේ AB කියන ලක්ෂයට සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න කියලා කියනවා. මෙන්න මේක අපි අවස්ථා දෙකකදී. ඒ කියන්නේ ඔබට සමාන්තර රේඛාව නිර්මාණය කිරීම සඳහා ක්‍රම දෙකක් යොදා ගන්න පුළුවන්. ඔබ මේක යා කරන්න C යා කරලා මේක දිගට ගන්න හරහා රේඛාවක් ඇඳ ගන්න. ඔබ කල යුතු දරුවනේ ඔබ මෙතන කව කටු තුන තියලා මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් ඇඳ ගන්න. මේ රේඛා දෙකම කැපෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් ඇඳ ගන්න. හරි. ඊට පස්සේ ඒ දුර වෙනස් කරන්න එපා. වෙනස් නොකර ඔබ මෙන්න මේ ලක්ෂයේ මත කව කටු තබලා ඔබ රේඛාවෙන් ඇතුල් පැත්තට සහ මේ ඡාපය ඇඳපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඔබ මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් ඇඳගන්න. ඊට අනතුරුව මෙන්න මෙතන කව කටුව තියලා මෙන්න මේ රේඛාවේ මත මේකේ පරතරය මනින්න අවශ්‍යයි. ඒක තමයි මේ කරන්නේ. මේක කව කටුවේ සහ පැන්සල් තියලා ඔබ කව කටුව මෙතන තියලා මෙන්න මේ ආකාරයෙන් කප. එතකොට ඔබට මේක හරියටම ගත්තම ඔබට අනිවාර්යයෙන්ම පේනවා හරියටම මේක එනවා කියලා. මේක ඔබට හරියටම ගත්තොත් අනිවාර්යයෙන්ම සමාන්තර රේඛාවක් එනවා. මම මේක හිතලා ගන්න නිසා ඔබ ක්‍රමයේ විතරක් මතක තබා ගන්න. ඔබ ඊට පස්සේ අඩ රූල මෙන්න මේ ලක්ෂ දෙක මතක තබලා ඔබට පුළුවන් රේඛාවක් අඳින්න. එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මේක සමාන්තර වෙනවා.
අපි මේ කරේ මොකක්ද? අපි මේ කරේ දරුවනේ ඒකාන්තර කෝණය ගොල්ලෝ නිර්මාණය කරපු දා මේ කරලා තියෙන්නේ. මෙන්න මේ ඉසෙත් දකුණේ හැඩයට තියෙන කෝණ අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. මේ ඒකාන්තර කෝණ සමානයි. දැන් මේ සරල රේඛා මේකට සමාන්තර රේඛා අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. තවත් ක්‍රමයක් තියෙනවා අපිට අනුරූප කෝණ ක්‍රමය. අනුරූප කෝණ ක්‍රමය කියන්නේ ඔබ මේ ආකාරයෙන් චාපය ඇඳලා මේ චාපේ එළිය පැත්තට තමයි ඔබ අඳින්න අවශ්‍ය මෙන්න මේ රේඛාව. හැබැයි ඒ පැත්තෙන්ම ඒ දිශාවෙන්ම තමයි අපි අඳින්න අවශ්‍ය. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ පරතරය මේ ආකාරයෙන්ම අරගෙන මෙන්න මෙතන කව කටු තියලා මෙන්න මෙහෙම කපන්න. එතකොට මේ දෙක තියලා ඒ ආකාරවත් වෙන්නේ ඔබට මේකට සමාන්තර රේඛාවක් වෙනවා. ඔබ මෙන්න මේ කාරණාවත් ඔබ දැනගත යුතුයි කොහොමද සමාන්තර රේඛාව නිර්මාණය කරන්නේ කියන එක. හරි. ඊළඟට බලමු කොහොමද දැන් ඔබ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න දන්නවා. ඔබ මෙම රේඛා ඛණ්ඩයට සමාන්තර රේඛාව නිර්මාණය කරන්න දන්නවා. හරි. අනිත් වැදගත්ම කාරණාව ඔබ කෝණ නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තියෙනවා. කෝණ දී ඇති කෝණයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තියෙන්න අවශ්‍යයි. හරි. එතකොට ඔබ දන්නවා අපි බලමු ඉස්සෙල්ම අංශක 60 කෝණය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අංශක 60 නිර්මාණය කරන්නේ මෙන්න මේ ආකාරයෙන් දරුවනේ. අපි හිතමු මේක AB කියලා. මෙන්න මේ A ලක්ෂය ඔබට අංශක 60 කෝණය නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔබ කවකටු තුලට යම්කිසි දුර ප්‍රමාණයක් ලබා ගන්න. සෙන්ටිමීටරයක එකමාරක දුර ප්‍රමාණයක් ලබා ගන්න. ඊට පස්සේ මෙතන කවකටු තියලා ඔබ මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් ගන්න. ඊට පස්සේ දුර වෙනස් නොකර මෙන්න මේ ඉර කැපෙන ස්ථානයේ මෙන්න මේ රේඛාව කැපෙන ස්ථානයේ කවකටු තියලා ඒ දුර වෙනස් නොකර මෙහෙම මේ ඡාපේ නැවත කපන්න. එතකොට මෙන්න මේ ආකාරයෙන් මේ කැපෙන ලක්ෂ්‍ය ආරා ගියා මෙන්න මේක අංශක 60ක් වඩපත්. ඉතාමත්ම සරල අංශක 60 නිර්මාණය කරනවා. මම මේ විදිහටම කියන්නම් කොහොමද අංශක 120 නිර්මාණය කරන්නේ කියලා. අංශක 120 නිර්මාණය කරන දරුවනේ මෙන්න මේ ආකාරයෙන් අපි බලමු AB අර ආකාරයෙන්ම පොඩි දුරක් ලබා ගන්න කවකටුවට මෙන්න මේ ආකාරයට ඡාපය අඳින්න. ඒ දුර වෙනස් නොකර මේ කවකටුව මෙතන තියලා මෙන්න මේ ආකාරයෙන් 60ක් නිර්මාණය කරන්න. නැවතත් ඒ දුර වෙනස් නොකර මේ 60 මෙන්න මේ ඡාපයේ කැපුණු ස්ථානයට බල නැවත මේ රේඛාව කපන්න. එතකොට මෙන්න මේ කැපෙන ස්ථාන මේ 62ක් අපි ගත්තේ. මෙන්න මේක අපි හදනවා 120යි කියලා. එතන අපි 60 නිර්මාණය කරා 120 නිර්මාණය කරා. අපි ඊළඟට බලමු 30 නිර්මාණය කරනකොට මම මේකෙම කියලා දෙන්නම් 30 කොහොමද නිර්මාණය කරන්නේ කියලා. 30 නිර්මාණය කරන දරුවනේ ඉස්සෙල්ලම 60 නිර්මාණය කරන්න. මේ 60 ඊට පස්සේ ඔබ කළ යුත්තේ මෙන්න මේ ආකාරයට මේ 60 නිර්මාණ රේඛාව අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කඩියකින් අදින්න. ඊට පස්සේ ඔබ කළ යුත්තේ දැන් මේ ඡාපේ නිර්මාණය කරලා 60 නිර්මාණය කළාමයි. දැන් ඔබ කවකටුව දිග ටිකක් වැඩි කරලා පරතරය වැඩි කරලා මෙතන කවකටුව තියලා මේ පැත්තෙන් කපන්න. මෙතන කවකටුව තියලා දිග වෙනස් කරන්න නැතුව මෙතනින් මේ ඡාපේ ඡේදනය කරන්න. මෙන්න මේ ආකාරයෙන් අඳා මේ අපි මොකද්ද මේ කරේ? මෙන්න මේ 60 කියන කෝණය සමච්ඡේදනය කරා. ඒ කියන්නේ හරියටම දෙකට බෙදුවා. එතකොට මෙතන එනවා අංශක 30ක් කියලා. එතකොට මේක 30 බෙදලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේක අංශක 30ක් කියලා. එතකොට මේ තියෙන්නේ අංශක 30 කෝණය. අපි දැන් 60 නිර්මාණය කරා විදිහ දන්නවා. 30 නිර්මාණය කරන විදිහ දන්නවා. 120 නිර්මාණය කරන විදිහ දන්නවා. අපි බලමු අංශක 90 කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අංශක 90 නිර්මාණය කරන්න එහෙමයි දරුවනේ. ඔබට මේ ලක්ෂ්‍යයට අංශක 90 නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔබට මේ ලක්ෂ්‍ය අංශක 90 නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔබ කවකටුවේ යම්කිසි අර වගේ දුර ප්‍රමාණයක් ගන්න. මෙතන කවකටු තියලා මේ දෙපැත්තෙන් ඡාප දෙකක් මේ රේඛාව මේ කපා ගන්න. ඔබ දිග මන්දලා මේ රේඛාව දික් කර ගන්න උදායි තියෙනවා. ඊට පස්සේ දිග වැඩි කරලා කවකටුවේ පැන්සල් අතර දුර පාතරේ වෙනස් වැඩි කරලා මේක කපන්න. ඊට පස්සේ දුර වෙනස් කරලා මෙතන තියලා මේ ඡාපේ කපන්න. එතකොට මෙන්න මේක තමයි අංශක 90 කියලා කියන්නේ. මේක අංශක 90 බවට පත් වෙනවා. ඔබට අංශක 45 නිර්මාණය කරන විදිහ මේ විදිහම ක්‍රියාව දෙන්නම් මම. මේක A B කියලා අපි ලියමු. ඔබ දැන් අංශක ඔබ දන්නවා ඔබ අංශක 90 නිර්මාණය කරගත් ප්‍රථමයෙන්ම ඔබ අංශක 90 නිර්මාණය කළ යුතුයි. අංශක 90 නිර්මාණය කරාට ඔබ අවශ්‍ය වෙන්නේ නැහැ මේක කැඩිරක නිර්මාණය කරන්න. ඔබ දන්නවා මේක මේ ඡාප දෙක කපලා මෙතන තියලා මේක කපනවා මෙතන තියලා මේක කපනවා ඊට පස්සේ කැඩිරක නිර්මාණය කරලා ඔබ යම්කිසි දුර ප්‍රමාණයක් කවකටුවට අරගෙන කවකටුව මෙතන තියලා මෙන්න මේක අඳින්න.
දැන් අපි යන්නේ මේ 90 කියන එක දෙකට බෙදන්න තමයි මේ යන්නේ. ඒ කියන්නේ 90 කෝණය සමච්ඡේදනය කරන්න මේ යන්නේ. ඒක අනිවාර්යයෙන් මේ කෝණය ඡාපයක් මේ විදිහට අදින්න ඕන. දැන් දුර වෙනස් කරලා මෙතන තියලා මේ පැත්තේ කපන්න. ඒ දුර වෙනස් නොකර මෙතනින් තියලා මේක කපන්න. එතකොට මේක අනිවාර්යයෙන්ම අංශක 45ක් බාටපත් වෙනවා. එහෙනම් අපි දැන් දන්නවා අංශක 90 නිර්මාණය කරන්න දන්නවා. අංශක 90 නිර්මාණය කරලා තමයි ඒක සමච්ඡේදනය කිරීම තුලින් තමයි 45 නිර්මාණය කරන්නේ. හරි. අපි දැන් බලමු අංශක 75 සහ අංශක 105 කියන ඒවා නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔබට අංශක 15 නිර්මාණය කරන්න අවශ්‍ය නම් අපි හිතමු කාට හරි අවශ්‍ය නම් ඔබ 30 නිර්මාණය කරගන්න. 30 නැවත සමච්ඡේදනය කරාම එනවා 15. 7.5 ඕන නම් ඒ 15 නැවත සමච්ඡේදනය කරාම එනවා 7.5. ඔබට අංශක 22.5 අවශ්‍ය නම් අංශක 45 කෝණේ සමච්ඡේදනය කරාම එනවා 22.5. අපි ඒ වගේ බලමු දැන් අපි අංශක 75 නිර්මාණය කරන්නේ කොහොමද කියලා. හරි. මේ ඒ ලක්ෂයට අපි අවශ්‍ය අංශක 75 නිර්මාණය කරන්න. හරි. ප්‍රථමයෙන් ඔබ මේ ලක්ෂයට අංශක 90 නිර්මාණය කරගන්න. ඔබ අංශක 90 නිර්මාණය කරද්දී දැන් අපි දන්නවා ඡාප දෙකක් ගහලා මේ ආකාරයෙන් අංශක 90 ඔබ නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ කැඩීරකින් අඳින්න අවශ්‍යයි. මොකද අපි අංශක 90 නෙවෙයි නිර්මාණය කරන්න යන්නේ 75 නිසා. ඒ වගේම ඊළඟට ඔබ අංශක 60 නිර්මාණය කරන්න. ඔබ 60 නිර්මාණය කරන්න දැන් තමයි දන්නවා කොහොමද 60 නිර්මාණය කරන්නේ කියන එක. ඒකත් කැඩීරකින් ඔබ අඳින්න. හරි. දැන් ඔබ කල යුත්තේ මේ අංශක 75 කියන්නේ මේ 60 සහ 90 කියන හරි මැද. එතකොට එනම් ඔබ කල යුත්තේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය ඔබ සමච්ඡේදනය කළ යුතුයි. දැන් ඔබට සමච්ඡේදනය කරන්න වෙනම අමුතුවෙන් ඡාපයක් ඇද යුතු නැහැ. අපි ඇදපු ඡාපේ තියෙනවා. ඔබ මෙතන කව කටුව තබන්න. ඡාපයක් අඳින්න මෙතන කව කටුව තබලා ඒක වෙනස් නොකර මෙතන ඡාපයක් අඳින්න. එතකොට දැන් මේ රේඛාව ඔබ හරියට අඳින්න. එතකොට ඔබ දන්නවා මෙතන 60යි මේ කෝණේ 30යි තිබුණේ 30 හරියටම දෙකට බෙදුවම මෙතන 15යි මෙතන 15යි බාටපත් වෙනවා. එතකොට නම් 60යි 15යි එකතු වුණාම ඔබ දන්නවා මෙන්න මේ කෝණේ කීයද අංශක 75යි. දැන් ඔන්න ඔය ආකාරයෙන් තමයි අංශක 75 කෝණ නිර්මාණය කරන්නේ 60ක් නිර්මාණය කරන්නේ 90ක් නිර්මාණය කරන්නේ 90 සහ 60 අතර කෝණය සමච්ඡේදනය කරන්නේ. හරි. අපි බලමු දැන් කොහොමද අංශක 105 නිර්මාණය කරන්නේ කියන එක. ඔබ 105 නිර්මාණය කරන්න අවශ්‍ය නම් ඔබ නැවත සුපුරුදු පරිදි ඔබ 90 නිර්මාණය කරන්න 90 නිර්මාණය කරගන්න ඔබ 90 නිර්මාණය කරගත්තට පස්සේ ඔබ ඊළඟ 120 නිර්මාණය කරන්න ඔබ දන්නවා කැමති පොඩි දෙක ප්‍රමාණය කරගෙන ඡාපයක් මේ විදිහට දාලා 60ක් නිර්මාණය කරනවා යා නැවත තියබලා මේක මේ නැවත ඡාපයක් කපනවා. එතකොට මේක ඔබට පේනවා අංශක 120 නිර්මාණය කරා. දැන් අපි දන්නවා 105 කියන්නේ දරුවනේ මේ 90 සහ 120 අතර හරි මැද. එතන ඔබ කල යුත්තේ මෙන්න මේ 90 120 අතර කෝණය කෝණ සමච්ඡේදනය කරන ඔබට නැවත ඡාපයක් දීමේ අවශ්‍යතාවය නැහැ. ඔබ ඡාපයක් දැන්නම කරලා තිනවා. ඔබ මේක කැමති දුරු දිග ප්‍රමාණයක් කරලා මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් අඳින්න. මේක මේ ආකාරයෙන් ඡාපයක් අඳින්න. ඔබට දුරු මේක කැලීරකින් අඳ ගන්න. මේක ඔබ අඳිච්ච කැලීරකින් 120. ඊට පස්සේ ඔබ කල යුත්තේ මේක මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේකට යා කරගන්න. මෙතන අංශක 15යි ඔබ දන්නවා මෙතන අංශක 90යි 90යි 15යි එකතු වුණාම කීයද දරුවනේ මෙතන අංශක 105යි මෙන්න මේ කිව් කෝණ නිර්මාණය කිරීමේ හැකියාව දරුවනේ ඔබට තිබිය යුතුයි මෙන්න මේ මූලික දැනුම ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඔබට මේ හා හැකියාව නැත්නම් ඔබ නැවත ඔබ ටියුෂන් පන්ති ගිහිල්ලා ඇති ඒවා ඉස්කෝලේ ගණන්ලා ඇති මේ පාඩම් ටික බලලා මේ වීඩියෝ එක හරි කමන්න ඔබ නැවත බලලා මේ නිර්මාණය කරන්නේ කොහොමද කියන එක කව කටුව නම් ඔබට හරියටම හුරු විය යුතුයි සමහර දරුවෝ ඉන්නවා කව කටුව හුරු නැහැ ඒගොල්ලන්ට ඡාපයක් අදින්න ගිහම මේ කව කටුව පැන්සලක් කරගෙනවා කව කටුව තුඩක් කරගෙනවා ඒක එයාට හරියට හුරු කමන්නේ මේක හුරු කරගන්න කව කටුව මෙන්න මේ කෝණ සියල්ලම නිර්මාණය කිරීමේ හැකියාව ඔබ දැනගත යුතුයි රේඛා ඛණ්ඩය නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුයි රේඛාවකට සමාන්තර රේඛාවක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තිබිය යුතුයි අපි ඊළඟට යනවා කොහොමද වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කරන්නේ කියලා ඉගෙන ගන්න. මම මේ උගන්වන්නේ ඔබට මම හිතන්නේ ඔබ නිර්මාණ පාඩම 9 10 11 ඒ ආකාරයෙන් නිර්මාණය කරගෙන ඇවිල්ලා තිනවා. ඒ ඉගෙනගෙන ආව සියලුම කොටස් එකතු කරලා මේ සාරාංශගත කරලා තමයි ඔබට කියන්නේ. මේ වෘත්තයකට ස්පර්ශ නිර්මාණය කිරීම ඔබ ගොඩක් දුරට 11 වෙනි තමයි ඉගෙන ගන්න. අපි බලමු මේ තියෙන වෘත්තය. මෙන්න මේ වෘත්තයට දී ඇති ලක්ෂයකදී අපි කියනවා මෙන්න මේ ලක්ෂයේදී අපි හිතමු P කියලා ලක්ෂයක් දීලා තියෙනවා. මෙන්න මේ ලක්ෂයේදී ඔබට ස්පර්ශක නිර්මාණය කරන්න අවශ්‍ය නම් මේ තියෙන කේන්ද්‍රය O අපි කරන්නේ දරුවනේ මෙන්න මේ
ස්පර්ශකය නිර්මාණය කරන්න අවශ්‍ය ලක්ෂය සහ කේන්ද්‍රය යා කරලා ඒක දික් කරනවා රේඛාව දික් කරනවා. ඊට පස්සේ දරුවනේ ඔබ කරන්නේ ඔබ මෙන්න මේ ස්පර්ශක නිර්මාණය කරන්න අවශ්‍ය ලක්ෂය මත තව කටුව තියලා දිග සාමාන්‍ය සෙන්ටිමීටර් 2ක 3ක දිග ප්‍රමාණයක් දෙකක් විතර දිග ප්‍රමාණයක් අරගෙන ඔබ මෙන්න මේ පැත්තෙන් දෙපැත්තෙන් ශාප දෙකක් කපා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔබ කළ යුත්තේ මේ කව කටුව සහ පැන්සලක දුර වැඩි කරලා මෙන්න මෙතන තියලා කපන්න. ඒක මෙතන තියලා කපන්න. ඊට පස්සේ ඔබට තේරෙන්න දරුවනේ මෙන්න මේක යා කරන්න. දැන් මේක හරියට මෙන්න මෙතන අංශක අපි කරේ ඇත්තටම අංශක අණුවන් නිර්මාණය කිරීම. ඔබ දන්නවා ස්පර්ශක ස්පර්ශ ලක්ෂයට අරේ යා කිරීමෙන් කේන්ද්‍රයේ සිට යා කරන රේඛාව සහ ස්පර්ශක අතර අංශක 90ක් වෙනවා. ඉතින් ඒ ජ්‍යාමිතික න්‍යාය උපයෝගී කරගෙන තමයි නිර්මාණය කරේ ස්පර්ශක නිර්මාණය කරේ. දැන් මෙන්න මේක අපි PQ කියලා ගත්තොත් මෙන්න PQ කියන්නේ මෙන්න මේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා. හරි. ඊළඟට බලමු කොහොමද වෘත්තයකට බාහිර ලක්ෂයක සිට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. මේක ඉතාමත් වැදගත්. මෙන්න ජ්‍යාමිතික ප්‍රමේයක් ඕගොල්ලන්ට තියෙනවා. අපි බලමු මෙන්න මේ වගේ වෘත්තයක් තියෙනවා. මෙන්න මේ වෘත්තය ගත්තාම මෙන්න මේ P කියන ලක්ෂයක් තියෙනවා බාහිර ලක්ෂයක්. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා ඔබ අවශ්‍යයි ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න. ඒ අඳින ස්පර්ශක දෙක දිගින් සමාන වෙනවා. අපේ ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා වෙනවා. හරි. ඔබ කළ යුත්තේ දරුවනේ මෙන්න මේ P සහ මෙන්න මේ O යා කරන්න. මේ තියෙන O කියලා අපි හිතමු. වෘත්තයේ කේන්ද්‍රය O. හරි. මෙහෙම යා කරලා දරුවනේ ඔබ මෙන්න මේ රේඛාවේ සමච්ඡේදකේ ගන්නවා. රේඛා අපි කලින් කරලා කෝණයක සමච්ඡේදකේ කොහොමද ගන්න කියලා. දැන් මේ රේඛාව සමච්ඡේදකේ කියනත් ඔබ දැනගත යුතු කාරණාවක්. මේ රේඛාවේ සමච්ඡේදකේ ගන්න අවශ්‍ය නම් ඔබ කල යුත්තේ ඔබ කව කටුව එක ලක්ෂයක තියලා එක කෙලවරක තියලා මේකේ භාගයකට වඩා වැඩි දිග ප්‍රමාණයක් ඕනම දිග ප්‍රමාණයක් භාගයකට වඩා වැඩි දිග ප්‍රමාණයක් ඔබ ගත යුතුයි කව කටුවට. ඊට පස්සේ මේ පරිතරම් ඔබ මෙන්න මේ පැත්තේ ඡාපයක් ගන්න. මේ පැත්තේ ඡාපයක් ගන්න. ඒ දිග වෙනස් කරන්නද මේ ලක්ෂය තියලා නැවත මේ කපන්න. මේ ලක්ෂය තියලා ඡාප දෙක දෙපැත්තේ ගහන්න. මේ ලක්ෂය තියලා නැවත ඡාප දෙක ගන්න. එතකොට ඔබට තේරෙනවා මෙන්න මේක ඇඳ ගන්න මෙන්න මේ රේඛාව ඇඳ ගන්න. මෙන්න මේ රේඛාව ඔබ ඇඳ ගන්න. හරි. දැන් ඔබ කළ යුත්තේ දරුවනේ ඔබ මෙතන කව කටුව තියලා මෙන්න මේ සමච්ඡේද ලක්ෂ කව කටුව තියලා ඔබ පැන්සල දවන්න මේ කව කටුව මෙතන තියලා පැන්සල මෙතන තියලා ඔබ මේ පැත්තට මේව කරකවලා මෙන්න මේ කැපෙන ලක්ෂය කපන්න. ඒක වෙනස් කරන්නද මේ පැත්තෙන් කැපෙන ලක්ෂය ඡාප වෘත්තේ පරිධිය කපන්න. දැන් ඔබ කළ යුත්තේ මෙන්න මේ ලක්ෂයේ රූල තියලා ඔබ මේක ස්පර්ශකය නිර්මාණය කරන්න. ඔබ මෙතන මේ ලක්ෂයේ රූල තියලා මෙන්න මේ ස්පර්ශකය නිර්මාණය කරන්න. ඔබට දැන් ඔබට තේරෙනවා ඇති මෙන්න මේ ආකාරයෙන් ඔබට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න පුළුවන්. ජ්‍යාමිතික දිය ඇතිව මෙන්න මේ ස්පර්ශක දෙකම දිගින් සමාන වෙන්න ඕනේ. මේක තව මේ හා සම්බන්ධ ජ්‍යාමිතික ප්‍රමේයන් කොටස් දෙකක් තියෙනවා මේ හා සම්බන්ධ ඒකත් අපි ජ්‍යාමිතියේ කොටසදී අපි කියනවා. මෙන්න මේ ආකාරයෙන් අපිට පුළුවන් වෘත්තයකට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න. හරි. දැන් අපි අවශ්‍ය කරන මූලික දේවල් ටික දැන් අපි ඉගෙන තියෙනවා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා දරුවනේ. මේකත් තාමත් වෙලක මේක නම් ඔබට ගැටලු විදිහටම දෙනවා මේක. ඔබ දැනගන්න ඕන ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම කොහොමද කරන්නේ සහ ත්‍රිකෝණයකට පරිවෘත්තය, අන්තර්වෘත්තය සහ බහිර්වෘත්තය කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. අපි ඉස්සෙල්ලම බලමු දරුවනේ. අපි හිතමු AB දිග සෙන්ටිමීටර් 6යි ABC කෝණය අංශක 60ක් වන 60ක් සහ AC දිග BC දිග 5.5 සෙන්ටිමීටර් වන ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. ඒක ත්‍රිකෝණය නිර්මාණය කරනකොට ඔබ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ AB දිග 6යි 6 රේඛා ඛණ්ඩය දැනගන්න ඔබ දන්නවා AB දිග 6යි cm. ඊට පස්සේ ABC කෝණය මෙතන තමයි කෝණය නිර්මාණය කරන්න අවශ්‍ය. අනිවාර්යයෙන් මේ පැත්තට එන්න අවශ්‍යයි. ඔබ ඒකට 60 කෝණය නිර්මාණය කරන ඔබ දන්නවා මේ විදිහට ඡාපයක් ඇදලා ඒක වෙනස් කරලා මෙහෙම කැපුවම 60ක් නිර්මාණය වෙනවා. එන්න මේ ආකාරයෙන්
නිර්මාණය වෙනවා. ඔබ දැන් දැනගන්න මේ රේඛාව මත තමයි C තියෙන්න අවශ්‍ය. C තියෙන තැන හොයා ගන්න අවශ්‍යයි. BC කියන්නේ 5.5. කව කටු 5.5ක් අරගෙන මෙතන කව කටු තියලා මෙන්න මේ ආකාරයෙන් කපන්න. ඒක තමයි 5.5 cm. මේ හිතේ මෙතන දෙලෙම 5.5 cm. හරි. එතකොට 5.5 cm මෙතන තියෙනවා. ඊට පස්සේ ඔබ මේ AC ආකාරය. දැන් මෙන්න ABC ත්‍රිකෝණය ඔබ නිර්මාණය කරලා හමාරයි. දැන් මෙන්න මේ ත්‍රිකෝණයට ඔබට කියනවා පරිවෘත්තය නිර්මාණය කරන්න කියලා. ත්‍රිකෝණයකට පරිවෘත්තයක් නිර්මාණය කරන්න කියලා කියනවා නම් ඔබ කල යුත්තේ එම ත්‍රිකෝණයේ පාදවල පාද සමච්ඡේදකය ලබා ගන්න. එම ත්‍රිකෝණයේ පාද සමච්ඡේදකය ලබා ගන්න එක තමයි පළවෙනි එක කරන්න අවශ්‍ය පරිවෘත්තය නිර්මාණය කරනවා නම්. හරි. මේ ස්ථානයේ කව කටු තියන්න ඔබ දන්න මේ AB සමච්ඡේදකය ලබා ගන්න. AB වලින් රේඛාවට භාගයට වැඩි ප්‍රමාණය කරලා මේ එක කෙලවරක කව කටු තියලා මේ ආකාරයෙන් දෙපැත්තේ චාප දෙක කපා ගන්න. මේ පැත්තේ තියලා මේකේ දෙපැත්තේ චාප දෙක කපා ගන්න. මේ චාප කැපෙන ස්ථාන දෙක ඔබ මේ ආකාරයෙන් යා කරන්න. ඔබ හරියට රූල දීලා ඒක කරන්න. BC අවශ්‍ය නම් BC වලින් භාගයට වැඩි ප්‍රමාණය ගන්න මේ පැත්තේ කපන්න මේ පැත්තෙන් කපන්න. C වල තියලා මේ පැත්තෙන් කපන්න මේ පැත්තෙන් කපන්න. ඔබ අනිවාර්යයෙන් ඊට පස්සේ මේ ආකාරයෙන් යා කරගන්න. ඊට පස්සේ අපි මේ AC සමච්ඡේදය ගන්න ඒ අර ආකාරයෙන්ම ගන්න භාගයට වැඩි ප්‍රමාණය කරලා මේ පැත්තෙන් කපන්න. C වල තියලා අනිත් පැත්ත දෙකකින් කපන්න. එතකොට අපිට මේක ඔබට තේරෙනවා මේ ආකාරයෙන් ගන්න. ඔබ හරියට රූල තියලා අඳින්න අවශ්‍යයි. මම මේක ඔබ කරන ක්‍රමයේ විතරක් ඔබ බලා ගන්න. ඉන්න අනුතර මේ අනිවාර්යෙන් ඔබ හරියට පාද සමච්ඡේදකය ගත්තා නම් මේ රේඛා තුන මේකම ලක්ෂයක් කරා යා යුතුයි. එකම ලක්ෂයක් කරා මේ රේඛා තුන යන්නේ නැත්නම් ඔබ හදන ගැටලුවේ ප්‍රශ්නයක් තිබේ. එහෙනම් ඔබ නැවත චෙක් කරලා බලන්න මොකක්ද Tamanට කොතනද වැරදුනේ කියන එක. මොකද මේ පාද තුන අනිවාර්යෙන්ම මේ රේඛා තුන එකම ලක්ෂයක් කරා යා යුතුයි. මෙන්න මේ ලක්ෂ පාද රේඛා තුනම ඡේදය වෙන තමයි මෙන්න මේ කියන පරිවෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. මෙන්න පරිවෘත්තයේ කේන්ද්‍රය මේක නම් ඔබ මේ කව කටු මේ ලක්ෂය තියලා කැමැති ශීර්ෂයකට ඔබගේ පැන්සල් තුඩ තියලා ඔබ වෘත්තය අඳින්න ගන්න. මෙන්න මෙතන තියලා අපි හිතමු මෙන්න මේ ආකාරයෙන් අඳාම ඔබට පේනවා ඇති මේ වෘත්තය අනිවාර්යෙන්ම ඔබ මේ හරියට වෘත්තය මැදෙන්න ඕන. හරියටම මේ වෘත්තය අනිවාර්යෙන්ම යන්නේ මෙන්න මේ ශීර්ෂ හරහා යනවා කියලා ඔයාලට තේරෙයි. අනිවාර්යෙන් මේ ශීර්ෂ හරහා යන්නේ නැත්නම් එතරම් ගැටලුවක් තියෙනවා. ඔබ අඳපු නිර්මාණයේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ නිර්මාණය හරියද වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබ පාද සමච්ඡේදකය ගත්තා මේ සමච්ඡේද තුන මේකම ලක්ෂයක් කරා යනවා නම් ඔබ අදින පරිවෘත්තයේ අනිවාර්යයෙන්ම මේ ශීර්ෂ හරහා යනවා. ඒක ඔබට තේරෙනවා. හරි. මෙන්න මේ ආකාරයෙන් තමයි දරුවනේ ත්‍රිකෝණයකට පරිවෘත්තයක් නිර්මාණය කරන්නේ. ගොඩක් ගැටලු වල සමහර විට ඔබට මේ හම්බෙන ගැටලුවේ ලකුණු 150කට වැඩි මෙන්න මේ කාරණාව කරලා වෙනකොට ඔබට 150කට වැඩි ලකුණු ඒ ගැටලුවට හම්බෙලා තියෙනවා. අපි දැන් බලමු කොහොමද අන්තර්වෘත්ත නිර්මාණය කරන්නේ කියන එක. අපි හිතමු මෙන්න මේ ආකාරයේ ඔබ ත්‍රිකෝණ නිර්මාණය කරන දැන් දන්නවා. ඔබ ත්‍රිකෝණයක් නිර්මාණය කරා කියලා හිතමු මෙන්න මේ ආකාර ත්‍රිකෝණයක් ඔබ නිර්මාණය කරලා තියෙනවා. දැන් තමත් යම්කිසි දිගවල් සහිතව ඔබ ත්‍රිකෝණ නිර්මාණය කරලා තියෙනවා. දරුවනේ ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කරන්න නම් ත්‍රිකෝණයේ කෝණවල කෝණ සමච්ඡේදක ගන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණවල කෝණ සමච්ඡේද මේ B කෝණයේ කෝණ සමච්ඡේද ගන්න අවශ්‍ය නම් පොඩි දිග ප්‍රමාණයක් කව කටුවට අරගෙන මෙන්න මේ ආකාරයෙන් චාපයක් අරගෙන දිග වැඩි කරලා මෙතන තියලා මෙහෙන් කපන්න. ඒක ඒ චාපේ කපන්න. මෙන්න මේ කෝණේ සමච්ඡේදනය කරන්න. ඊට පස්සේ මෙන්න මේ කෝණෙත් ඒ ආකාරයෙන්ම සමච්ඡේදනය කරන්න. ඔබ දන්න කෝණ සමච්ඡේදක ඔබ දන්නවා. මෙන්න මේ ආකාරයෙන් සමච්ඡේදනය කරන්න. මේ කෝණෙත් අවශ්‍ය නම් මෙන්න මේ ආකාරයෙන් සමච්ඡේදනය කරන්න. මෙන්න තියලා මේ අදින්න. දිගවල වෙනස් කරන්න නැතුව. දැන් මේකෙත් අනිවාර්යයෙන් මෙන්න මේ ලක්ෂ මේ රේඛා තුනම එකම ලක්ෂයක් කරා යන්න ඕන. ඊට පස්සේ ඔබට අර වගේ සරලව මේ ශීර්ෂයකට ගන්න බෑ. ඔබ මේකේ කැමති පාදයකට මෙන්න මේ රේඛා තුනම කැපෙන ලක්ෂයේ ඉඳලා ලම්බකයක් අදින්න අවශ්‍යයි. අපි ලක්ෂයක ඉඳලා රේඛාවකට ලම්බකයක් අදින්න දරුවනේ. කව කටුව මෙන්න මේ ලක්ෂයේ තියලා මේ රේඛාවට පොඩි දිග ප්‍රමාණයක් පල්ලෙහාට පැන්සල තියලා ඔබ මේ පැත්තට පැන්සල කරකවද්දි මෙන්න මේක කොහෙද හරි කැපෙයි. මේ පැත්තට පැන්සල කරකවද්දි මෙන්න මේක කොහෙද හරි කැපෙයි. එතකොට පැන්සල සහ කව කටුව පරතර වැඩි කරලා ඔබ කල යුත්තේ මෙන්න මෙතන කව කටුව තියලා මේ පැත්තෙන් චාපයක් අදින්න. මෙතන ඒක වෙනස් කරනකොට මෙතන කව කටුව තියලා මේ පැත්තෙන් චාපයක් අදින්න. එතකොට ඔබට පේනවා මෙන්න මේ ලක්ෂයයි
මෙන්න මේ චාප දෙක කැපෙන ලක්ෂයයි අතර රූල තියලා ඔබ මෙන්න මේක ඇඳ ගන්න. මෙන්න මේ කැඩී ඇඳ ගන්න මේකට. එතකොට මේ අපි යන්නේ මොකද්ද? මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ BC කියන රේඛාවට ලම්බකයක් තමයි ඔබ මේ යන්නේ. එතකොට ඔබ කල යුත්තේ ළඟට මෙතන කව කටු තියලා මෙන්න මේ ලම්බකයේ රේඛාව මෙන්න මේ ලම්බක වෙන මෙන්න මේ රේඛාව මේ ලක්ෂයේ තියලා මෙන්න මේ ලක්ෂයේ තියලා ඔබ පැන්සල තියලා ඔබ මේ පැන්සල කරකවන්න. එතකොට ඔබට තේරෙයි මෙන්න මේක මෙන්න මේ ඇතුලේ මේ ත්‍රිකෝණය ඇතුලේ සියලුම පාදවල ස්පර්ශ වෙලා යන වෘත්තයක් ඔබට දැක ගන්න ලැබෙයි. මෙන්න මේකට අපි කියනවා අන්තර් වෘත්තය කියලා. එහෙනම් අන්තර් වෘත්තය ලබා ගන්න අපි කරන්නේ කෝණ සමච්ඡේදනය කිරීම. පරිවෘත්තය ලබා ගන්න කරන්නේ පාද. පරිවෘත්තය පාද. පරිවෘත්තය නම් පාද. අන්තර් වෘත්තය නම් කෝණ. මෙන්න මේ ආකාරයෙන් තමයි අන්තර් වෘත්තය ලබා ගන්න. අපි බලමු ඊළඟ බාහිර වෘත්තය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. බොහෝ විට ඔබට මේ දෙකෙන් තමයි ගැටලුවක් හම්බෙන්නේ. නමුත් බාහිර වෘත්තය නිර්මාණය කරන එක අපි දැනගෙන ඉඳමු. හරි. මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක් තියෙනවා කියලා අපි හිතමු. එතකොට ඔබ කරන්න ඕනේ මෙන්න මේ පාදයේ දික් කරලා නම් ඔබ බාහිර වෘත්තය නිර්මාණය කරන්න අවශ්‍ය. ඔබට කියයි මෙන්න මේ ABC කියන නම BC AB පාදයේ ස්පර්ශ වෙන හරි මම කරේ වගේ කතාවක් කියනවා නම් ඔබට අනිවාර්යෙන්ම පුළුවන් මෙන්න මේ පාදයේ දික් කරන්න අවශ්‍ය කියලා ඔබ දැනගන්න ඕන. මෙන්න මේක දික් කරන්න. ඊට පස්සේ ඔබ කල යුත්තේ පුතා මෙන්න මේ හැදෙන මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරන්න. මේ කෝණය සමච්ඡේදනය කරන්න මේක ඡාපයක් කරගන්න. ඊට පස්සේ දිග වැඩි කරලා මේ ආකාරයට ඡාප ගන්න මෙන්න මේ කෝණ සමච්ඡේදනය කරගන්න. ඊට පස්සේ ඔබ මේ බාහිර කෝණය සමච්ඡේදනය කරගන්න. ඊට පස්සේ මේ ආකාරයට සමච්ඡේදනය කරගන්න බාහිර කෝණය. හරි. ඊට පස්සේ ඔබ කල යුත්තේ දරුවනේ මෙන්න මේ රේඛා දෙක හම්බ වෙන තැනක් තියෙනවා. මෙන්න මේ හම්බ වෙන තැන මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන කව කටු තියලා මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න. අපි කිව්ව ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද? මේ ලක්ෂයේ කව කටු තියලා මේකට වඩා පොඩි දිග ප්‍රමාණයක් වැඩිපුර මේ පැත්තට පැන්සල් තියලා මේ පැත්තට කරපද්දී ඔබට මේ පැත්තට එයි. මේ පැත්තට කරපද්දී මේ පැත්තෙන් ඡේදනය වෙයි. ඊට පස්සේ මේ දෙක අතර පාර්ථරය වැඩි කරලා මෙතන තියලා මේෙන් කපන්න මෙතන තියලා මේෙන් කපන්න. ඊට පස්සේ ඔබට තේරෙනවා මෙන්න මේක මේ දෙකේ මේකයි අතර රූල තියලා මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගන්න. ඊට පස්සේ ඔබ පැන්සල් තුඩ කව කටු තුඩ මෙතන තියලා පැන්සල් තුඩ මෙන්න මේ හම්බ වෙන තැන තියලා මෙන්න මේ රේඛාව හම්බ වෙන තැන තියලා මෙන්න මේ ආකාරයෙන් අදිද්දී ඔබට තේරෙයි මෙන්න මේ රේඛා දෙකත් ස්පර්ශ වෙලා මෙන්න මේ දික් කරන රේඛා දෙක ස්පර්ශ වෙලා මෙන්න මේ ආකාරයෙන් වෘත්තයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ පැත්තෙන් වෘත්තය එන්න අවශ්‍යයි. මෙන්න මේ වෘත්තය එන්න ඕන. ඔබ හරියට දිගවල් අරගෙන හරියට අඳිනවා මෙන්න මේ ආකාරයෙන් බාහිර වෘත්තයක් නිර්මාණය වෙනවා. එහෙනම් පාද දෙකක් දික් කිරීමෙන් තමයි බාහිර වෘත්තය නිර්මාණය කරන්නේ. ඒ දික් කරන පාද දෙක හඳුනා ගන්න ඔබට ඒ ගැටලු අනුව ඔබ තෝරා ගන්න ඕනේ දික් කරන පාද දෙක මොකක්ද කියන එක. හරි. දරුවනේ අපි කතා කරේ ඉතාමත් වේගයෙන් මේක අපි ඔබ දන්නවා මේ මම උත්සාහ කරේ සාරාංශයක් විදිහට මේ කාරණා ටික ඔබට දෙන්න. අපි පාඩම් විදිහට කරනවා නම් අපිට කාලය සීමා සහිත පාඩම් විදිහට කරනවා නම් අපි මේක ඉතාමත් වැඩි කාලයක් කරන් උදාහරණ සාකච්ඡා කරමින් අපි කරන්න පුළුවන්. ඒක හැබැයි ලබන අවුරුද්දේ අපොස් සාමාන්‍ය පෙළෙන් දරුවන්ට ඒ හා සම්බන්ධ වීඩියෝ වල නැරඹීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මෙවර සාමාන්‍ය පෙළෙන් දරුවන්ට අපිට ඒ වගේ පාඩම් සියල්ලම කර ඉන්න වෙලාවක් නැහැ. තව මාස දෙකයි අපිට කාලේ තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් මෙවර අපොස් සාමාන්‍ය පෙළෙන් දරුවන්ට මෙන්න මේ සාරාංශය මෙන්න මේ වගේ මොකක් හරි දෙයක් ඔබ දන්නේ නැත්නම් ඔබ දැම්ම නැවත පාඩම් කරලා දැනගන්න. ඊළඟ දවසේ අපි ඊළඟ පාඩම අපි මේ ගැටලු කීපයක් අප පහුගිය ප්‍රශ්න පත්‍රයෙන් ගණන් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට ඔබගේ දැනුම වර්ධනය තවදුරටත් වර්ධනය වෙයි. මේ දැනුම හැබැයි ඔබ මේ දැනුම ඔබ ලබා ගත යුතුයි අර සාකච්ඡා කරන ගැටලු තේරෙන්න නම්. ඉතින් අපි ඊළඟ නිර්මාණ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු හොඳින් වැඩ කරන්න, හොඳින් පාඩම් කරන්න. තව මාස දෙකයි කියන මේ ඔළුවේ තියාගන්න. ඔබ දැනගන්න ඕන හරි කාලසටහනකට වැඩ කරන්න. නිදා ගන්න එක අඩු කරන්න. පාඩම් කරන පැත්ත වැඩි කරන්න. ඔබ ගෙදර ඉන්නේ මේ දවස්වල. ඔබට ඉතින් මේ ගෙදර ඉන්නවා කියන්නේ ඔබට අනිවාර්යෙන් ඔබට මේක කොරෝනා නිසා ලැබුණු වරමක් කරගන්න, අවස්ථාවක් කරගන්න. ඔබ ගෙදරදී මේ කාලය උපරිම පාවිච්චි කරන්න අධ්‍යාපන කටයුතු සඳහා, පාඩම් කිරීමේ කටයුතු සඳහා
මේ මාස දෙක හරි විදිහට ඔබ පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ කඩේම ඉතා හොඳින් ජය ගන්න. ගණිතයේ විෂය හොඳ සාමර්ථ්‍යයකට යන්න. ඉතින් අපි ඊළඟ පාඩමින් හමු වෙන දරුවනේ ඔබ හොඳින් වැඩ කරනවා කියලා බලාපොරොත්තු වෙනවා මම. ඉතින් අපි ඊළඟ පාඩමින් හමු වෙනවා. ගොසමට ආයුබෝවන්.